අයිබෝන් පුතේ අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඔයාලට ඔන්ලයින් පන්තියට සහභාගී වෙන්න බැරි වුණ අයට පාඩම කරගන්න උදව්වක් විදියට ඔන්ලයින් පන්තිය වෙනුවට මේ වීඩියෝ එක මම WhatsApp group එකකට දානවා. එතකොට මේකත් යොදාගෙන ඔයාලට පුළුවන් පාඩම් වැඩ කටයුතු කරගෙන යන්න. පුතේ මෙතනදී ඔයා දැනගන්න ඕන කාරණේ තමයි අපි ඔන්ලයින් පන්ති කරපු නෝට් එක ඔයා ලියා ගන්න යාළුවෙක්ගෙන්. එතකොට ඒ නෝට් එක නැවත කියවනකොට අවබෝධ කරගන්න පුළුවන් ඔයාට මේ වීඩියෝ එකත් එක්ක. හොඳයි. මෙතනදී පුතේ අපි අවසානයේට කතා කරලා තිබුණේ ගිය සතියේ බොයිල් නියමය සහ චාල්ස් නියමය ආශ්‍රිත කරුණු. එතනින් මෙහා කාරණා ටික අපි අද ඉගෙන ගන්නවා. මෙතනදී අපි මුලින්ම ඉගෙන ගන්නවා අවොගාඩ්‍රෝ නියමය. අවොගාඩ්‍රෝ නියමය. මේ නියමයෙන් කියන්නේ එකම උෂ්ණත්වයේ සහ එකම පීඩනයේ පවතින සමාන වායු පරිමාණ තුල සමාන වායු අණු සංඛ්‍යාවක් පවතිනවා කියන එක තමයි මෙතනින් පැහැදිලි වෙන්නේ මේ නියමයෙන්. එතකොට පොතේ ගණිතමය වශයෙන් කිව්වොත් එහෙම එකම උෂ්ණත්වයේ එකම පීඩනයේ තියෙන සමාන වායු පරිමාණ තුල සමාන අණු සංඛ්‍යාවක් පවතිනවා. එතකොට මම V වලින් පෙන්නවා පරිමාව සමානුපාතික වෙනවා අණු සංඛ්‍යාව කැපිටල් N වලින් පෙන්නවා. එතකොට V සමානුපාතික වෙනවා N ට. හැබැයි එහෙම වෙන්නේ පුතේ එකම උෂ්ණත්වයේදී එකම පීඩනයේදී T හා P එකම විට තමයි මේ සමීකරණය යොදා ගන්න පුළුවන්. එතකොට මට ගන්න පුළුවන් පුතේ තව සම්බන්ධතාවයක්. අපි දන්නවා අණු සංඛ්‍යාවට මෞල සංඛ්‍යාවට සමානුපාතිකයි කියලා. ඒ කියන්නේ මෞල ගාන අපිට හොයන්න පුළුවන් පුතේ n සමාන වෙනවා අණු සංඛ්‍යාව n බෙදීම L වලට. L කියන්නේ අවොගාඩ්‍රෝ නියතය. එතකොට පුතේ අවොගාඩ්‍රෝ නියතය කියන එක නියතයක් නිසා n අනුලෝමව සමානුපාතික වෙන්න ඕනේ කැපිටල් N ට. මේ අංක 1 සම්බන්ධතාවය පුතේ මේ අංක 2 සම්බන්ධතාවය. එතකොට මේ සම්බන්ධතා දෙකම යොදාගෙන මට පැහැදිලි කරගන්න පුළුවන් පුතේ පරිමාව අනුලෝමව සමානුපාතික වෙනවා අණු සංඛ්‍යාවට. දෙවෙනි කාරණය මෞල සංඛ්‍යාව අනුලෝමව සමානුපාතික වෙනවා අණු සංඛ්‍යාවට. ඒ නිසා මේ දෙකම සලකපුවාම පුතේ පළවෙනි සමීකරණය සහ දෙවෙනි සමීකරණය කියන දෙකෙන්ම පරිමාව මෞල සංඛ්‍යාවට සමානුපාතිකයි කියලා සලකන්න පුළුවන්. පරිමාව V සමානුපාතික වෙනවා අණු සංඛ්‍යාවට. මෙන්න මේ විදිහට මට හදාගන්න පුළුවන් පොතේ අවොගාඩ්‍රෝ නියමයේ සඳහා අලුත් සම්බන්ධතාවයක්. මෙතනින් පොතේ V පරිමාව V එක අවස්ථාවේදී k වාරයක් n1 කියලා ගන්න පුළුවන්. ඒ විදිහට මට සමීකරණ අවස්ථා දෙකකට මෙහා දාලා සමීකරණ දෙකක් හදා ගන්න පුළුවන්. මේ බලන්න පොතේ v1 සමාන වෙනවා k වාරයක් n1ට. අංක 3 කියලා මේ සමීකරණය ගන්න. v2 සමාන වෙනවා පුතේ k වාරයක් n2ට. අංක 4 කියලා ගන්නම් මේ සමීකරණයට. අංක 3 සමීකරණය අංක 4 සමීකරණයෙන් බෙදපුවාම පුතේ මට ගන්න පුළුවන් v1 බෙදීම v2 සමාන කරගන්න පුළුවන් පුතේ n1 බෙදීම n2ට. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය ඔයාට වැදගත් වෙනවා ගණන් හදනකොට. අවොගාඩ්‍රෝ නියමයෙන් අපිට ගන්න තියෙන්නේ මෙන්න මේ කාරණය. සරලව කිව්වොත් එහෙනම් පුතේ පරිමාව අණු සංඛ්‍යාවට සමානුපාතිකයි අණු සංඛ්‍යාව මෞල සංඛ්‍යාවට සමානුපාතිකයි. ඒ නිසා පුතේ මේ සම්බන්ධතාවය ඔයාට විඋත්පන්න කරගන්න පුළුවන් ගණන් හදනකොට වැදගත් වෙනවා. එහෙනම් අපි ඊළඟ කාරණයට එමු පුතේ. අපි ඉගෙනගෙන තියෙනවා මේ වෙද්දී අවොගාඩ්‍රෝ නියමය ඉගෙනගෙන තියෙනවා, බොයිල් නියමය ඉගෙනගෙන තියෙනවා, චාල්ස් නියමය ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේ තුන් දෙනාම එකට එකතු කරලා අපි නව සමීකරණයක් ගොඩනගා ගන්නවා. අවොගාඩ්‍රෝ නියමය, බොයිල් නියමය හා චාල්ස් නියමය කියන තුනම එකට එකතු කරගෙන අපි ගොඩනගනවා පුතේ නව සමීකරණයක්. මේ සමීකරණයට අපි කියනවා
පරිපූර්ණ වායු සමීකරණය කියලා. එතකොට පුතේ පරිපූර්ණ වායු සමීකරණය ගොඩනගා ගන්නකොට බොයිලර් නියමයෙන් කියන්නේ පුතේ පරිමාව ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා පීඩණයට. අංක 1 සමීකරණය. පරිමාව පීඩණයට ප්‍රතිලෝමව සමානුපාතිකයි බොයිලර් නියමයෙන්. චාල්ස් නියමයෙන් කියනවා පුතේ පරිමාව සමානුපාතික වෙනවා උෂ්ණත්වයට. අංක 2 පරිමාව උෂ්ණත්වයට සමානුපාතික වෙනවා. අංක 3 පුතේ ඇවෝගාඩ්‍රෝ නියමයෙන් කියනවා පරිමාව මවුල් සංඛ්‍යාවට සමානුපාතික වෙනවා. ඔන්න පුතේ සමීකරණ 3යි. පළවෙනි සමීකරණය බොයිලර් නියමයෙන් ගත්තා. පරිමාව ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා පීඩණයට. චාල්ස් නියමයෙන් ගන්නවා පරිමාව අනුලෝමව සමානුපාතික වෙනවා නිරපේක්ෂ උෂ්ණත්වයට. ඊළඟට ඇවෝගාඩ්‍රෝ නියමයෙන් ගන්නවා පරිමාව අනුලෝමව සමානුපාතික වෙනවා මවුල සංඛ්‍යාවට. එතකොට පුතේ මේ අවස්ථාවන් තුනම අරගෙන මේ 1 2 3 කියන සමීකරණ තුනම එකට එකතු කරලා v සමානුපාතික කරන්න පුළුවන් පුතේ tn බෙදීම p සමානුපාතික ලකුණ අයින් කරලා මම නියතයක් දා ගන්නවා පුතේ v සමාන වෙනවා k tn බෙදීම p මම මේ p මේ පැත්තට ගෙනියන්නම් පුතේ හරස් ගුණිතය කරලා. එතකොට pv සමාන වෙනවා p වාරයක් v සමාන වෙනවා k වාරයක් tn. මෙතන පුතේ k නියතය දාගත්තේ මම වායු අණු එකක් සඳහා නියතය තමයි k කියලා කියන්නේ. වායු අණු එකක් සඳහා නියතය k වෙනවා. එතකොට මම සලකනවා පුතේ වායු මවුල එකක් සඳහා නියතය සලකනවා. වායු අණු එකක් සඳහා නියතය k නම් පුතේ මවුල එකක් ඇතුලේ අණු තියෙනවා ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක්. ඒ නිසා පුතේ ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් සඳහා නියතය ගන්න මේ අණු එකක් සඳහා නියතය k වැඩි කරන්න වෙනවා ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවෙන්. එතකොට ලැබෙනවා පුතේ මට වායු අණු එකක් සඳහා වායු අණු මවුල එකක් සඳහා නියතය. එතකොට පුතේ මෙතන PV සමානයි KTN කියන සමීකරණයේ වායු අණු එකක් සඳහා නියතය වායු මවුල එකක් සඳහා නියතය මම R කියලා සලකනවා. එතකොට පුතේ මෙතන K වෙනුවට මම දානවා R. R PV සමාන වෙනවා පුතේ. එතකොට RTN මේක කියවන්න පහසු වෙන්න PV සමානයි nRT කියලා ලියනවා. PV සමානයි nRT මේක පුතේ ඉතා වැදගත් සමීකරණයක්. පරිපූර්ණ වායු සමීකරණය කියලා අපි ව්‍යුත්පන්න කරගන්නවා. එතකොට පුතේ මෙතන R සමාන වෙන්නේ k වාරයක් L වලට. L කියලා කියන්නේ පුතේ මෙතන ඇවෝගාඩ්‍රෝ නියතය. L කියන්නේ ඇවෝගාඩ්‍රෝ නියතය. එතකොට මෙයාට L වෙනුවට ඔයාට NA කියලා ලියන්නත් පුළුවන්. මේ විදිහට පුළුවන් පුතේ අපිට පරිපූර්ණ වායු සමීකරණය ව්‍යුත්පන්න කරගන්න. පරිපූර්ණ වායු සමීකරණය යොදන්න පුළුවන් පුතේ පරිපූර්ණ වායු සඳහා විතරයි. පරිපූර්ණ වායුවක් කියලා කියන්නේ පුතේ වායු අණු අතර අන්තරාණුක බල නෙමෙයි. වායු අණු අතර අන්තරාණුක බල තියෙන්න බෑ. ඒ වගේම පුතේ වායු අණු වල පරිමාව නොසලකිය හැකි තරම් කුඩා ලක්ෂීය ස්කන්ධ වන වායුන්ට. එතකොට පුතේ එහෙම වායු ලෝකයේ ඇත්තේ නැහැ. හේතුව අපි දන්නවා ඕනෑම පරමාණුවකට අරයක් තියෙනවා. ඒ නිසා පුතේ එයාගේ පරිමාව නොගිනිය හැකි තරම් කුඩා වෙන්නේ නැහැ. පරිමාවක් තියෙනවා. ඒකම පුතේ අපි දන්නවා ඕනෑම වායුවකට අඩුම ගානේ අවම වශයෙන් අන්තරාණුක බල විදියට ලන්ඩන් අපකිරණ බලවත් තියෙනවා. ඒ නිසා පුතේ වායු අණු වල අන්තරාණුක ආකර්ෂණ බල නැති වෙන්නේ නැහැ. අන්තරාණුක ආකර්ෂණ බල තියෙනවා. ඒ නිසා පුතේ මෙතනදී අපිට PV සමාන nRT දාන්න පරිපූර්ණ වායු කියලා දෙයක් ලෝකේ හොයාගන්න නැහැ. අපි කරන්නේ පුතේ අපිට හම්බෙන්නේ සාමාන්‍ය වායු. ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් වගේ ඒවා අපි ඒවට කියනවා සාමාන්‍ය වායු කියලා. මෙන්න මේ සාමාන්‍ය වායු වලට පරිපූර්ණ වායු සමීකරණය යොදනවා. ඒ සාමාන්‍ය වායු පරිපූර්ණ
පරිපූර්ණයි කියලා උපකල්පනය කරගෙන. හොඳයි. ওই විදිහට උදේ පරිපූර්ණ වායු සමීකරණය යොදන්න පුළුවන් අපිට සාමාන්‍ය වායු සඳහා. හැබැයි ඒ යොදන්නේ පරිපූර්ණ සාමාන්‍ය වායු පරිපූර්ණයි කියලා උපකල්පනය කරමින්. හොඳයි. එතකොට පරිපූර්ණ වායු සමීකරණය ඔය විදිහට අපිට ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. ඔයාලට ව්‍යුත්පන්න කරගන්න අවශ්‍ය වෙන්නේ මේක කෙලින්ම යොදන්න පුළුවන්. එතකොට පුතේ මේ R වල අගය වැදගත් වෙනවා. R වල අගය වෙනවා පුතේ 8.314ක් ජූල් කෙල්විනයට මවුලයට කියන ඒකකයෙන්. එතකොට මෙතන පුතේ ඔක්කොම SI ඒකක. ඒ නිසා මේ සමීකරණයට ආදේශ කරනකොට සියල්ලම SI ඒකක වලින් ආදේශ කළ යුතුයි. SI ඒකක වලින් ඔයා ආදේශ කළේ නැත්නම් ඔයාලට ලැබෙන උත්තරය වැරදි සහගත වෙනවා. ඒ නිසා SI ඒකක වලින් ආදේශ කරන්න ඕන. හොඳයි. ඊළඟට අපි යමු පුතේ පරිපූර්ණ වායු සමීකරණය මට පාවිච්චි කරන්න පුළුවන් පොඩි වෙනස්කම් කරලා වෙනත් ආකාරයන් වලට. පරිපූර්ණ වායු සමීකරණයේ වෙනත් ආකාරයන් ගැන අපි ඉගෙන ගන්න යන්නේ. කතා කරන්න යන්නේ පරිපූර්ණ වායු සමීකරණයේ වෙනත් ආකාරයන්. සරලව ගත්තොත් එහෙනම් පුතේ PV සමානයි nRT. මෙතන පුතේ PV සමානයි nRT ගත්තම මෙතනින් මට n වෙනුවට දාන්න පුළුවන් පුතේ මෞල ගාන සමාන වෙනවා ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. කැපිටල් සිම්පල් m බෙදීම කැපිටල් m. සිම්පල් m කියන්නේ පුතේ මෞලික සිම්පල් m කියන්නේ ස්කන්ධය, කැපිටල් m කියන්නේ මෞලික ස්කන්ධය. ඒ නිසා මෙතන n වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් පුතේ PV ඒ විදිහටම එනවා. n වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් සිම්පල් m බෙදීම කැපිටල් m වාරයක් RT. මේ පරිපූර්ණ වායු සමීකරණය භාවිතා කරන්න පුළුවන් එක ආකාරයක්. මේ ක්‍රමයට එතකොට මේක කෙලින්ම ඔයාට ආදේශ ව්‍යුත්පන්න කරන්නේ නැතුව මේ සමීකරණයට ආදේශ කරන්න පුළුවන් මේ ආකාරයට. මතක තියාගන්න ඕනේ ඉන්න පුතේ මෞලික ස්කන්ධය සඳහා ආදේශ කරනකොට කැපිටල් M සඳහා ආදේශ කරනකොට ඔයා අනිවාර්යයෙන්ම යොදා ගන්න ඕනේ ඉන්න පුතේ ඒකකය SI ඒකක. ඒ කියන්නේ M වල ඒකක මෞලයට කිලෝග්‍රෑමයට මෞල කියන එකකින් පාවිච්චි කරන්න ඕන. MOL kg ඍණ එකෙන් ආදේශ කරන්න ඕනින්නේ. නැත්නම් උත්තරය වර්ධිනවා. හොඳයි. ඊළඟ ආකාරයට අපි යමු පුතේ පරිපූර්ණ වායු සමීකරණය පාවිච්චි කරන්න පුළුවන් ඊළඟ ආකාරය. මම මේ විදිහට සලකන්නම් පුතේ PV සමානයි nRT. මෙතන පුතේ P ওই විදිහට තියාගෙන n බෙදීම v වාරයක් RT කියලා ලියනවා. n බෙදීම v කියන්නේ පුතේ අපි දන්නවා මෞල ගාන බෙදීම පරිමාව කියලා කියන්නේ සාන්ද්‍රණය. මෞල ගාන බෙදීම පරිමාව සාන්ද්‍රණයට සමාන වෙනවා. C සමාන වෙන්නේ පුතේ මෞල ගාන බෙදීම පරිමාව. C සමාන වෙන්නේ මෞල ගාන බෙදීම පරිමාව. ඒ නිසා පුතේ මෙතන n බෙදීම v වෙනුවට මම යොදනවා c කියන එක. එතකොට p සමාන වෙනවා පුතේ c වාරයක් RT. c කියලා කියන්නේ පුතේ සාන්ද්‍රණය. එතකොට පුතේ මෙතන SI ඒකක වලින් ගත්තොත් එහෙම c සඳහා සාන්ද්‍රණය සඳහා ඒකක වෙන්නේ c වල ඒකක ඝන මීටරයට මෞල. ඝන මීටරයට මෞල කියන ඒකකය තමයි මෙතනදී භාවිතා වෙන්නේ. ඝන මීටරයට මෞල කියන ඒකකයෙන් තමයි පුතේ මෙතන C සඳහා ආදේශ කරන්න ඕනේ. නැත්නම් උත්තරය වරදිනවා පුතේ. හොඳයි. තවත් එක ආකාරයක් PV සමානයි nRT වල මම මතක් කරලා දෙන්නම් පුතේ. PV සමානයි nRT වල තවත් එක ආකාරයක් ඉස්සල සමීකරණය ගන්නවා මම PV සමානයි nRT අරගෙන n වෙනුවට මට යොදන්න පුළුවන් පුතේ සිම්පල් m බෙදීම කැපිටල් M වාරයක් RT. දැන් මම මෙතන හරස් ගුණිතය කරලා PM සමානයි සිම්පල් m බෙදීම v වාරයක් RT කියන සමීකරණය ගන්නවා. මෙතන පුතේ අපි දන්නවා ස්කන්ධය බෙදීම පරිමාව එතනින් එන්නේ ඝනත්වය. D ඝනත්වය සමාන වෙනවා m බෙදීම v නිසා මෙතෙන්ට ආදේශ කරනවා පුතේ PM ඒ විදිහටම තියාගෙන m බෙදීම v වෙනුවට
DRT සමීකරණය පාවිච්චි කරගන්න පුළුවන්. මේකත් පුතේ පරිපූර්ණ වායු සමීකරණයේ තවත් යෙදීමක් තවත් ආකාරයක්. එතකොට මෙතන PM සමානයි DRT කියන සමීකරණය ගත්තහම පුතේ මේ සමීකරණය මෙතන මෞලික ස්කන්ධය ඔයා ඒකකවලදී ආදේශ කරන්න ඕනේ ඉන්නේ මෞලික ස්කන්ධය කිලෝග්‍රෑමයට මවුල වලින් D කියන්නේ ඝනත්වය එයා ආදේශ කරන්න ඕනේ ඉන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් ආදේශ කරන්න ඕනේ ඉන්නේ. ඔය සමීකරණ තුන පුතේ ඔයාට ව්‍යුත්පන්න කිරීමකින් තොරව ඍජු ආදේශ කරන්න පුළුවන් ගණන් හදනකොට. හැබැයි ඒකක භාවිතයේදී සැලකිලිමත් වෙන්න ඕන. හොඳයි. ඒකක භාවිතයේදී මේ ගැන සැලකිලිමත් විය යුතුයි. හොඳයි. ඊළඟ කාරණය පුතේ මෙතෙන් දැනගන්න ඔයාට ඒක උඩ පැහැදිලි කියලා මම හිතනවා. ඊළඟට අපි එමු පුතේ PV සමානයි nRT වල භාවිත ගැන කතා කරපු නිසා අපිට ගණනය කිරීම සඳහා වැදගත් වන ඒකක පරිවර්තනයන් සම්බන්ධයෙන් සරලව මතක තියාගන්න ඕන. මෙතනදී පුතේ උෂ්ණත්වයේ ඒකක පරිවර්තනය උෂ්ණත්වය සාමාන්‍යයෙන් අපි සෙල්සියස් වලින් මනිනවා. නමුත් සම්මත ඒකකයේ වෙන්නේ කෙල්වින්. ඒ නිසා නිරපේක්ෂ උෂ්ණත්වය තමයි පුතේ ආදේශ කරන්න ඕනින්නේ අපි උෂ්ණත්වයේ විදියට. ඒකක පරිවර්තනය උෂ්ණත්වයේ ඒකක පරිවර්තනය ගත්තොත් එහෙනම් පුතේ ඒක මට ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මේ විදියට උෂ්ණත්වය කෙල්වින් වලින් හදා ගන්න පුතේ T සෙල්සියස් වලින් තියෙන අගයට 273ක් එකතු කරන්න ඕන. එතකොට කෙල්වින් බවට පරිවර්තනය කර ගන්න පුළුවන්. TK කියලා දාලා තියෙන්නේ උෂ්ණත්වය කෙල්වින් වලින් උෂ්ණත්වය නැත්නම් නිරපේක්ෂ උෂ්ණත්වය T සෙල්සියස් කියලා දාලා තියෙන්නේ පුතේ සෙල්සියස් උෂ්ණත්වය. එතකොට මේ ඒකක පරිවර්තනය අපිට අවශ්‍ය වෙනවා ගැටලු විසඳීම සඳහා. ඊළඟට පුතේ ඊළඟ ඒකක පරිවර්තනය පීඩනයේ ඒකක පරිවර්තනය. පීඩනය මනින්න පුළුවන් ඒකක ඉතා විශාල සංඛ්‍යාවක් තියෙනවා පුතේ. අපි මේ හැම එකක් ගැනම දැනුවත් වෙන්න ඕන ගැටලු විසඳනකොට. ඒ නිසා පළවෙනි කාරණය පුතේ උෂ්ණත්වය මනින්න පුළුවන් වර්ග මීටරයට නිව්ටන් වලින් එකක් වර්ග මීටරයට නිව්ටන් එකක් සමාන වෙනවා එකක් පැස්කල් වලට. පළවෙනි සම්බන්ධතාවය. දෙවෙනි සම්බන්ධතාවය පුතේ එකක් බාර් සමාන වෙනවා 10/5ක් පැස්කල් වලට. පැස්කල් 10/5ක් වෙනවා බාර් එකක්. ඊළඟට පුතේ එකක් ATM සමාන වෙනවා 1.03.2.5 වැඩි කිරීම 10/5ක් පැස්කල් වලට. ඊළඟ කාරණය පුතේ රසදිය මිලිමීටර එකක් රසදිය මිලිමීටර නැත්නම් මේකට කියනවා තව නමක් ටෝ කියලා. ටෝ එකක් සමාන වෙනවා පැස්කල් වලින් 133.3කට පැස්කල්. ඊළඟ කාරණය පුතේ මෙන්න මේ ATM සහ රසදිය මිලිමීටර අතර සම්බන්ධතාවයක් තියෙනවා. එකක් ATM සමාන වෙනවා 760ක් රසදිය මිලිමීටර වලට. මෙන්න සියල්ලම තියෙනවා පුතේ පීඩනය හා සම්බන්ධ ඒකක පරිවර්තනයන්. එතකොට මේවා අතරින් අපිට සම්බන්ධතාවයන් අවශ්‍ය වෙනවා ගැටලු විසඳනකොට. හොඳයි. ඊළඟට අපි යමු පුතේ පරිමාවයේ ඒකක පරිවර්තනය. අපි ගණනය කිරීම පාඩමේදී පරිමාවයේ ඒකක පරිවර්තනය ඉගෙනගෙන තියෙනවා පුතේ. මේ පාඩමේදී තෝරි වෙන නිසා නැවත මම මතක් කරලා දෙනවා. මේ පාඩමට අවශ්‍ය ටික විතරක් මම ගොඩනගනවා. ඝන සෙන්ටිමීටර වලින් මනින්න පුළුවන් පුතේ පරිමාව ඒක සමාන වෙනවා මිලිලීටර වලට. ඊට අමතරව
ඝන ඩෙසිමීටර වලට පරිමාවමනින්න පුළුවන් ඝන ඩෙසිමීටර වලින් අවසන් වශයෙන් මෙතෙන්ට වැදගත් වෙනවා පුතේ ඝන මීටර වලින් පරිමාව මෙනීම. මෙන්න මේ ඒකක අතර සම්බන්ධතාවය ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරනවා නම් පුතේ 10 රින් 3න් වැඩි කරන්න ඕන. 10 රින් 3න් ඝන ඩෙසිමීටර ඝන මීටර කරනවා නම් 10 රින් 3න් ඝන සෙන්ටිමීටර වල තියෙන කෙනෙක් ඝන මීටර කරනවා නම් 10 රින් 6න් ඝන ඩෙසිමීටර ඝන සෙන්ටිමීටර බවට පත් කරනකොට 10 3න් වැඩි කරන්න ඕන. ඝන මීටර ඝන ඩෙසිමීටර කරනකොට 10 3න් වැඩි කරන්න ඕන. ඝන මීටර ඝන සෙන්ටිමීටර කරනවා නම් 10 6න් වැඩි කරන්න ඕන. මේ පරිමාවේ ඒකක පරිවර්තනය. මේ ටිකත් ඔයාට වැදගත් වෙනවා පුතේ. පරිමාවේ ඒකක පරිවර්තනයන් කරනකොට කියන්නේ ගැටලු විසඳනකොට. හොඳයි. ගණන් හදන්න අවශ්‍ය මූලික කාරණා ටික අපි කතා කරලා අවසන් වෙනවා පුතේ. ඊළඟට අපිට තියෙන ගණන් කීපයක් හදන්න. ඊට කලින් පුතේ මම පැහැදිලි කරන්නම් ඔයාට මුලින්ම අපි ගොඩනගා ගත්තේ පුතේ බොයිල් නියමය, චාල්ස් නියමය, ඇවෝගාඩ්‍රෝ නියමය කියන තුන් දෙනා එකතු කරලා තමයි PV සමාන nRT නැත්නම් පරිපූර්ණ වායු සමීකරණය ගොඩ නැගුවේ. අපිට දැන් පුළුවන් පුතේ PV සමාන nRT පාවිච්චි කරලා ඔය සමීකරණ තුනම ව්‍යුත්පන්න කරන්න. එතකොට මේ සමීකරණ ව්‍යුත්පන්න කිරීම ගැන අපි චුට්ටක් කතා කරමු. PV සමානයි nRT සමීකරණය අරගෙන මුලින්ම මම බොයිල් නියමය ව්‍යුත්පන්න කරන්න යන්නේ. PV සමාන nRT මගින් බොයිල් නියමය ව්‍යුත්පන්න කිරීම. ඒ කරනකොට පුතේ බොයිල් නියමය ප්‍රකාශ කරන්නේ නියත උෂ්ණත්වයේ පවතින ස්ථිර වායු ස්කන්ධයක් සඳහා බොයිල් නියමය නියත උෂ්ණත්වයේ ඇති ස්ථිර වායු ස්කන්ධයක් සඳහා යොදන නිසා මෙතනදී පුතේ n හා t නියත වෙන්න ඕන. n හා t නියතයි. r කොහොමත් නියතයක් පුතේ. r කොහොමත් නියතයක්. ඒ නිසා nRT ගුණිතය නියත වෙනවා. ඒ නිසා පුතේ PV සමානයි nRT සලකපුවාම මෙන්න මේ තුන් දෙනාම නියත නිසා PV සමානයි k වෙනවා. PV සමානයි k වෙනවා. P සමානුපාතික වෙනවා 1ට v. ওই විදිහට අපිට පුළුවන් පුතේ ප්‍රස්ථාරය චාල්ස් නියමය පාවිච්චි කරලා බොයිල් නියමය පාවිච්චි කරලා පුතේ PV සමාන nRT පාවිච්චි කරලා බොයිල් නියමය ව්‍යුත්පන්න කරගන්න පුළුවන් වෙනවා. ඔය ආකාරයට පුළුවන් ගොඩනගා ගන්න බොයිල් නියමය. හොඳයි. පුතේ අපි කලින් බොයිල් නියමය ඉගෙන ගත්තා. කලින් බොයිල් නියමය ඉගෙන ගන්නකොට පුතේ ප්‍රස්ථාර අපි යන්දා පීඩනයත් එක්ක v විචලන ප්‍රස්ථාරය, පීඩනයත් එක්ක 1ට v විචලන ප්‍රස්ථාරය මෙන්න මේවා අපි ඇඳ නිසා පුතේ මෙතනින් පොඩි පැහැදිලි කිරීමක් කරගන්න යන්නේ මම ප්‍රස්ථාර සම්බන්ධයෙන්. පීත් එක්ක v සහ පීත් එක්ක 1ට v විචලන ප්‍රස්ථාරය පැහැදිලි කරන්න යන්නේ. මම මෙතනින් පීත් එක්ක 1ට v විචලන ප්‍රස්ථාරය විතරක් පැහැදිලි කරන්නම්. අනිත් ඒවා ඔක්කොම මේ තර්කයේ යෙදෙන නිසා. P සමානයි k වාරයක් 1ට v. එතකොට පුතේ මෙයා y නම් මේක m x ආකාරයේ ප්‍රස්ථාරයක්. පීත් එක්ක 1ට v විචලන ප්‍රස්ථාරය ගත්තාම පුතේ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් වෙනවා. මම මෙතනදී සලකන්නම් පුතේ එකිනෙකට වෙනස් උෂ්ණත්ව දෙකකදී ප්‍රස්ථාරය කොහොමද වෙන්නේ කියන එක. කලින් අපි ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ. මම මේක එන ආකාරයේ තර්කානුකූලව ගන්න හැටි කියලා දෙන්න යන්නේ. පීත් එක්ක 1ට v විචලන ප්‍රස්ථාරය හදන්න යන්නේ. මෙතනදී පුතේ මම ගන්නම් T1 සහ T2 කියන උෂ්ණත්ව දෙකක් T1ට වඩා T2 විශාලයි කියලා සලකන්නම්. දැන් බලන්න පුතේ මෙතන m k නියතයෙන් සමාන වෙන්නේ පුතේ n වාරයක් r වාරයක් t ට. මෙතන පුතේ r කොහොමත් නියතයි. වායු ස්කන්ධය වෙනස් කරන්නේ t විතරයි වෙනස් කරන්නේ. එතකොට පුතේ k
K T1 උෂ්ණත්වයේදී T1 උෂ්ණත්වයේදී K සඳහාගේ K1 නම් K1 සමාන වෙනවා N වාරයක් R වාරයක් T1ට. K2 සමාන වෙනවා N වාරයක් R වාරයක් T2ට. එතකොට පුතේ N වාරයක් R වාරයක් T2ට. එතකොට පුතේ මෙතන T1ට වඩා T2 විශාල නිසා T1ට වඩා T2 විශාල නිසා K1ට වඩා K2 විශාල වෙන්න ඕන. K1ට වඩා K2 විශාල වෙන්න ඕන. ඒ නිසා පුතේ Pත් එක්ක එකයට V විචලන ප්‍රස්ථාරය ගත්තාම Pත් එක්ක එකයට V විචලන ප්‍රස්ථාරය ගත්තාම ප්‍රස්ථාරයේ ඉන්නේ පුතේ මෙන්න මේ ආකාරයට අඩු උෂ්ණත්වයේදී පුතේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අඩුයි. උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වැඩි වෙනවා. T1ේදී අනුක්‍රමණය අඩුයි. T2ේදී අනුක්‍රමණය වැඩි වෙනවා. ওই විදිහට පුතේ අපිට පුළුවන් ගොඩනගා ගන්න මෙන්න මේ ප්‍රස්ථාරය. එතකොට මෙතන ඔයා තර්ක කරගන්න ඕනේ ඉන්නේ පුතේ ප්‍රස්ථාරයේ ඇයි මේ අනුක්‍රමණය වෙනස් වෙන්නේ කියන එක බහුවර්ණ ප්‍රශ්න සඳහා වැදගත් වෙනවා මේ කාරණය. බහුවර්ණ ප්‍රශ්න සඳහා මේ කාරණේ වැදගත් වෙනවා. හොඳයි. ඊළඟට පුතේ චාල්ස් නියමයේ ওই විදිහටම අපිට ව්‍යුත්පන්න කරගන්න පුළුවන් PV සමානයි nRT පාවිච්චි කරලා. PV සමානයි nRT පාවිච්චි කරලා චාල්ස් නියමය ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. චාල්ස් නියමය ව්‍යුත්පන්න කරගන්නේ මෙහෙමයි පුතේ. චාල්ස් නියමය ව්‍යුත්පන්න කරගන්නකොට අපි ගන්නේ චාල්ස් නියමයෙන් කියන්නේ පුතේ නියත පීඩනයේදී ස්ථීර වායු ස්කන්ධයක පරිමාව යාගේ නිරපේක්ෂ උෂ්ණත්වයට සමානුපාතික වෙනවා කියන එක තමයි මෙතනදී පැහැදිලි වෙන්නේ පුතේ. ඒ නිසා චාල්ස් නියමය පාවිච්චි කරනකොට චාල්ස් නියමය හදනකොට ගොඩනගනකොට PV සමානයි nRT පාවිච්චි කරලා PV සමානයි nRT මෙතන පුතේ චාල්ස් නියමය ගොඩනගන්නේ නියත පීඩනයේදී පරිමාවත් එක්ක උෂ්ණත්වයේ විචලනය තමයි සලකන්නේ. ඒ නිසා පුතේ නියත පීඩනයේදී ස්ථීර වායු ස්කන්ධයක් සඳහා P හා N නියත වෙනවා. P හා N නියත වෙනවා. නියත උෂ්ණත්වයේදී T නියතයි. නියත උෂ්ණත්වයේදී T නියතයි නෙවෙයි R නියතයි පුතේ. කොහොමත් R නියත වෙනවා. අපිට ගන්න පුළුවන් පුතේ මෙතන V සමාන වෙනවා N වාරයක් R බෙදීම P වාරයක් T N බෙදීම R N R බෙදීම P නියත නිසා V සමාන කරන්න පුළුවන් K වාරයක් T ට. V සමාන කරන්න පුළුවන් K වාරයක් T ට. ඒ නිසා පුතේ V සමානුපාතික වෙනවා T උෂ්ණත්වයට. මේ ආකාරයට පුළුවන් පුතේ PV සමානයි nRT පාවිච්චි කරලා චාල්ස් නියමය ගොඩනගා ගන්න. PV සමානයි nRT මගින් චාල්ස් නියමය ගොඩනගා ගන්න පුළුවන් ඔය ආකාරයට. හොඳයි. මෙතන පුතේ ප්‍රස්තාවනයේ පැහැදිලි කිරීමකට අපිට එන්න තියෙනවා චාල්ස් නියමයෙන් එන්නේ පුතේ චාල්ස් නියමයෙන් එන්නේ V සමාන වෙනවා nR බෙදීම P වාරයක් T මේ ටික තමයි K වෙන්නේ පුතේ. එතකොට මෙයා y මේ කොටස m y සමානයි mx නිරපේක්ෂ උෂ්ණත්වයත් එක්ක ප්‍රස්ථාරය ගන්නකොට මූල අක්ෂය හරහා යන සරල රේඛාවක් එන්නේ පුතේ m සමාන වෙන්නේ පුතේ nR බෙදීම p ට.
මෙතන පුතේ මම අවස්ථා දෙකක් සලකන්නම්. පීඩනයේ වෙනස් අවස්ථා දෙකක්. P1ට වඩා P2 වැඩි අවස්ථාවක් සලකන්නම්. P1ට වඩා P2 වැඩි අවස්ථාවක් සලකන්නම්. දැන් මෙතන බලන්න පුතේ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ මොකද්ද වෙනස් වෙන්නේ කියලා බලමු. අනුක්‍රමණය තමයි වෙනස් වෙන්න ඕනේ නේ පුතේ. අනුක්‍රමණය කොහොමද වෙනස් වෙන්නේ කියලා බලමු. පීඩනය වැඩි වෙනකොට අනුක්‍රමණයට මොකද වෙන්නේ කියලා බලමු පුතේ. K1 මට ගන්න පුළුවන් පුතේ NR බෙදීම P1. K2 ගන්න පුළුවන් පුතේ දෙවෙනි අවස්ථාවේ අගය NR බෙදීම P2. එතකොට පුතේ මෙතන බලන්න P1ට වඩා P2 වැඩි. මෙතන පහළාගය බෙදීමේ ලකුණෙන් පහළාගය විශාල වෙන්න මේ නියතයේ අගය අඩු වෙනවා. ඒ කියන්නේ පීඩනය වැඩි වෙන්න පුතේ අනුක්‍රමණය අඩු වෙනවා. අනුක්‍රමණය අඩු වෙනවා. ඒ කියන්නේ පුතේ ප්‍රස්ථාරයෙන් එන්න ඕනින්නේ P1 V1 කී විචලන ප්‍රස්ථාරය මේ ප්‍රස්ථාරය පුතේ පීඩනය වැඩි වෙන්න අනුක්‍රමණය අඩු වෙනවා. ඒ කියන්නේ P2 මේ වගේ එනවා නම් P1 මේ වගේ එන්නේ. ඔන්න ඔය ප්‍රස්ථාරය තර්ක කිරීම ඔයාට පුළුවන් වෙන්න ඕන පුතේ. බහුවර්ණ ප්‍රශ්න සඳහා වැදගත් වෙනවා. හොඳයි. ඔය අපි ගත්තේ පුතේ PV සමාන nRT පාවිච්චි කරලා චාර්ල්ස් නියමය හදාගත්ත ආකාරය. ඊළඟට පුතේ අපි යමු තව එක සමීකරණයකට PV සමානයි nRT පාවිච්චි කරලා ගොඩනගන්න යන්නේ ඇවෝගාඩ්‍රෝ නියමය. PV සමානයි nRT මගින් ඇවෝගාඩ්‍රෝ නියමය ව්‍යුත්පන්න කරන්න යන්නේ. ඒක කරන්නේ මෙහිමයි පුතේ. PV සමානයි nRT මම ගන්නම්. මෙතනදී පුතේ මම ගන්නම් මේ විදිහට අවස්ථා දෙකක් සඳහා ඉස්සලා මම මේ සමීකරණය ගොඩනගනවා මේ විදිහට පුතේ. V සමාන කරන්න පුළුවන් n මෞල සංඛ්‍යාව වෙනුවට මම දානවා පුතේ. අපි ඉස්සලාම ගමු මෞල සංඛ්‍යාව n සමාන වෙනවා n බෙදීම l කියන ආකාරයට. l කියලා කියන්නේ ඇවෝගාඩ්‍රෝ නියතය. එතකොට v සමාන වෙනවා n බෙදීම l වාරයක් r වාරයක් t බෙදීම p කියන සමීකරණය මම ගන්නම්. අවස්ථා දෙකක් සලකන්නම් මම මෙතනදී. අවස්ථා දෙකක් අපි සලකමු. ඒ කියන්නේ අවස්ථා දෙක වෙන්නේ පුතේ. පළවෙනි අවස්ථාවේ මම සලකන්නම් පුතේ අවස්ථා දෙකක්. මෙතන පරිමාව VA කියලා හිතන්නම්. අනුගාන NA කියලා හිතන්නම්. A වාචනය B වාචනය. මෙතන පරිමාව VB. මෞල සංඛ්‍යාව අනු සංඛ්‍යාව NB. ඊළඟට මෙතනින් අපිට මෙන්න මේ සමීකරණය මෙතෙන්ට දාගන්න පුළුවන් පුතේ. මෙතන VA සමාන කරන්න පුළුවන් n අනුගාන NA R T බෙදනවා L වාරයක් P ගෙන්. අංක 1 දෙක අවස්ථාවට B අවස්ථාවට දැම්මොත් එහෙම B සමාන කරන්න පුළුවන් n B වාරයක් R T බෙදන්න ඕන L වාරයක් P ගෙන්. අංක 2 දැන් පුතේ 1 2 පළවෙනි සමීකරණය බෙදනවා දෙවෙනි සමීකරණයෙන්. එතකොට මට එනවා VA බෙදීම VB සමාන කරන්න පුළුවන් NA බෙදීම NB. මෙන්න ඇවෝගාඩ්‍රෝ නියමය අදාළ සමීකරණය ඇවිල්ලා තියෙනවා. එකම උෂ්ණත්වයේ එකම පීඩනයේ තියෙන එකම උෂ්ණත්වයේ සහ එකම පීඩනයේ තියෙන සමාන වායු පරිමාණ තුල සමාන අණු සංඛ්‍යාවක් පවතිනවා කියන සංකල්පය ගත්තම පුතේ VA VBට සමාන වුණොත් එහෙම VA VBට සමාන වුණොත් එහෙම පුතේ මෙතන මේ දෙන සුළු වෙලා ගිහලා එකක් වෙනවා. VA සමානයි VB නම් NA සමාන වෙන්න ඕන NBට. මෙතනින් අපිට ගන්න පුළුවන් පුතේ ඇවෝගාඩ්‍රෝ නියමය ව්‍යුත්පන්න කරගන්න පුළුවන්.
ඇවෝගාඩ්‍රෝ නියමය ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. හොඳයි. ඔය විදිහට අපිට ඇවෝගාඩ්‍රෝ නියමය ව්‍යුත්පන්න කරගන්න පුළුවන් අවස්ථා දෙකක් සඳහා සමීකරණ යොදලා එකම උෂ්ණත්වයේ එකම පීඩනයේ පවතින නිසා තමයි පුතේ මේ විදිහට සුළු වෙලා යන්නේ. හොඳයි. දැන් අපි ගණන් කිහිපයක් හදමු මේ කාරණා සම්බන්ධයෙන්. හොඳයි. ගණන් කිහිපයක් හදමු. මම ගණන් පහක් හදුවා පන්තියේදී. ඒ ගණන් පහ නැවත හදාගෙන යමු පුතේ. අංක 1 උෂ්ණත්වය 27 සෙල්සියස් වල පවතින ඔක්සිජන් වායු සාම්පලයක පීඩනය දීලා තියෙනවා එක වැඩි කිරීම 10/5ක් කියලා. උෂ්ණත්වය T සමානයි 27 සෙල්සියස්. ඊළඟට පීඩනය එක වැඩි කිරීම 10/5යි පැස්කල්. පරිමාව දීලා තියෙනවා පරිමාව දීලා තියෙනවා 4ක් ඝන ඩෙසිමීටර්. පරිමාව 4ක් ඝන ඩෙසිමීටර් කියලා දීලා තියෙනවා. මෙතනදී ඔක්සිජන් මෝල් සංඛ්‍යාව අහනවා. එහෙනම් PV සමානයි nRT. PV සමානයි nRT. මෙතනදී PV සමානයි nRT සමීකරණයට ආදේශ කරොත් එහෙනම් පුතේ උෂ්ණත්වය ආදේශ කරන්න ඕනේ මේ කෙල්වින් වලින්. ඒ කියන්නේ 273ක් එකතු කරන්න ඕන. හොයාගන්න ඕනේ ඉන්නේ මෝල් සංඛ්‍යාව නිසා n සමාන වෙන්න ඕනේ ඉන්නේ පුතේ PV බෙදීම RT. පීඩනය එක වැඩි කිරීම 10/5ක් පැස්කල්. V පරිමාව ඝන ඩෙසිමීටර් බවට පත් කරන්න ඕන පුතේ. 4 ඝන මීටර බවට පත් කරනකොට ඝන ඩෙසිමීටර් ඝන මීටර කරගන්න 4 වැඩි කරන්න ඕන 10 බල ඍණ 3කින් ඝන මීටර. ඒක බෙදන්න ඕන පුතේ 8.314 ජූල් කෙල්විනේට මවුලේට T උෂ්ණත්වය 300ක් කෙල්වින්. ආදේශ කරලා සුළු කරලා උත්තරේ ගන්න පුළුවන් පුතේ. මෙතන 10 බල ඍණ ධන 5ක් තියෙනවා. මෙතන 10 බල ඍණ 3ක් තියෙනවා. මෙතන 300 කියන එක 10 3 වැඩි කිරීම 10 බල ධන 2ක් කරගන්න පුළුවන්. එතකොට මෙතන 10 බල ධන 5ට 10 බල ඍණ 5 සුළු වෙලා යනවා. එතකොට පුතේ මෙතන උඩින් එන්නේ 4 බෙදන්න තියෙන්නේ 8.314 වැඩි කිරීම 3ෙන්. මෙතන උත්තරේ එන්නේ මවුල වලින්. එතකොට මේ වගේ ගණන් හදනකොට පුතේ ඔයාලට පුළුවන් මතක තියාගත්තා නම් 8.314 3ෙන් වැඩි කරපුවාම වගේ 4ෙන් වැඩි කරපුවාම වගේ 5ෙන් වැඩි කරපුවාම වගේ ඊටා වේගෙන් සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. හරි. ඊළඟ ගාන පුතේ අපි එමු පුතේ අංක 2 ගානට. උෂ්ණත්වය 227 සෙල්සියස් වලදී උෂ්ණත්වය 227 සෙල්සියස් වලදී පීඩනය 2 වැඩි කිරීම 10/5ක් පැස්කල්. P සමාන වෙනවා 2 වැඩි කිරීම 10/5ක් පැස්කල්. පැස්කල් වලදී පරිමාව ඝන ඩෙසිමීටර් 4.157ක් ඝන ඩෙසිමීටර් වෙනකොට මේ වායු සාම්පලය නයිට්‍රජන් වායු සාම්පලයක් දීලා තියෙනවා. එයාගේ අංක 1 උෂ්ණත්වය අංක 1 එයාගේ මවුල සංඛ්‍යාව අහනවා. අංක 2 එයාගේ ස්කන්ධය අහනවා. එහෙනම් මවුල සංඛ්‍යාව හොයාගන්නකොට පුතේ PV සමානයි nRT. n සමාන වෙන්න ඕනින්නේ PV බෙදීම RT. පීඩනය 2 වැඩි කිරීම 10/5ක් පැස්කල්. V පරිමාව 4.157 වැඩි කිරීම 10 බල ඍණ 3ක් ඝන මීටර. බෙදනවා R 8.314 ජූල් කෙල්විනේට මවුලේට. T උෂ්ණත්වය 227 273ක් කියන්නේ 500ක් කෙල්වින්. කෙල්වින් 500ක්. එතකොට පුතේ මෙතන 1යි මෙතනට 4.157 ඒවා දෙකක් තියෙනවා. 8.314ට සුළු වෙලා යනවා පුතේ. මෙතන 10 බල ඍණ 2ක් උඩට යනවා. එතකොට 10 බල ඍණ 3යි ඍණ 2යි ඍණ 5ක් වෙනවා. මෙතන ධන 5ට සුළු වෙලා ගිහුවාම උඩින් ඉතිරි වෙන්නේ පුතේ 2යි. මෙතනින් 1යි මෙතන 2ක් තියෙනවා. උඩින් ඉතිරි වෙන්නේ 2යි. ඒ දෙකට මේ දෙක සුළු වෙලා යනවා පුතේ. එතකොට
මෙතනින් එන්නේ මෙතන එන්නේ උඩින් එන්නේ 1යි මේ පැත්තෙන් 5යි. එක බෙදීම 5ක් එන්නේ. එක බෙදීම 5 කියන්නේ 0.2ක් වෙනවා. උත්තරේ එන්නේ මවුල වලින්. ඊළඟට පොතේ අපි ගන්න ඕන මවුල ගාන ගත්තා. ඊළඟට ස්කන්ධය ගන්න ඕන n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M පාවිච්චි කරනවා. එතකොට ස්කන්ධයේ m සමාන වෙන්නේ මවුල ගාන 0.2යි මවුල වැඩි කරන්න ඕන. මෞලික ස්කන්ධය N2 වායුව කියලා දුන්න නිසා නයිට්‍රජන් වල මෞලික ස්කන්ධය 14යි. 14 වැඩි කිරීම 2 28ක් ග්‍රෑම් මවුලයට සුළු කරලා උත්තරය ගන්න පුළුවන්. හොඳයි. ඔය විදිහට අපිට හදා ගන්න පුළුවන් පුතේ. ඒ ගාන ඊළඟට ප්‍රශ්න අංක 3ට එමු. ප්‍රශ්න අංක 3 කියන්නේ පුතේ උෂ්ණත්වය. ප්‍රශ්න අංක 3 කියන්නේ උෂ්ණත්වය 100 උෂ්ණත්වය 227යි සෙල්සියස් වලදී පරිපූර්ණ වායුවක අණු 2.3 වැඩි කිරීම 1025ක් තියනවලු. පීඩනය දීලා තියෙනවා 8.314 වැඩි කිරීම 10.5ක් කියලා. මේ අවස්ථාවේදී වාහජනයේ පරිමාව හොයන්න කියනවා. එහෙනම් පොතේ ඉස්සලම අණු සංඛ්‍යාව දීලා තියෙන නිසා මවුල සංඛ්‍යාව හොයාගන්න ඕන. අණු ගාන බෙදන්න ඕන අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් n සමාන වෙනවා අණු ගාන 2.35 වැඩි කිරීම 10 බල 2.35 වැඩි කිරීම 10 බල 25යි. ඒක බෙදන්න ඕන අණු සංඛ්‍යාවෙන් අවගාඩ්‍රෝ නියතෙන් 6.02 වැඩි කිරීම 10 බල 23යි මවුල යට. එතකොට පුතේ මෙතනින් එනවා මවුල වලින් උත්තරය. දැන් මට හොයන්න ඕනේ ඉන්නේ PV සමානයි nRT දාන්න ඕනේ ඉන්නේ පුතේ. දාලා හොයන්න ඕනේ ඉන්නේ පරිමාව V සමාන වෙන්නේ nRT බෙදීම P ට. හොයන්න ඕනේ කෙනා මුලින් මුක්ත කරගෙන ඉඳපුවාම ලේසි පුතේ. මෙතන මවුල සංඛ්‍යාව වෙන්නේ 2.35 වැඩි කිරීම 10 බල 25 බෙදීම 6.02 වැඩි කිරීම 10 බල 23 මේ මවුල සංඛ්‍යාව R 8.314 ජූල් කෙල්විනේට මවුලයට T උෂ්ණත්වය මෙතන උෂ්ණත්වය කියන්නේ පුතේ 227 සෙල්සියස් කියන්නේ 500යි කෙල්වින්. මේක බෙදන්න ඕන පීඩනය මේ අවස්ථාවේදී පීඩනය 8.314 වැඩි කිරීම 10 බල 5ක් පැස්කල්. එතකොට මේ ටික සුළු කරලා ගන්න පුළුවන්. උත්තරය පරිමාව කොච්චරද කියලා ඒකකේ එන්නේ ඝන මීටර වලින් තමයි පරිමාව එන්නේ. හොඳයි. ඊළඟට තව ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරා. ප්‍රශ්න අංක 4 උෂ්ණත්වය 127 සෙල්සියස් වලදී වායුවක ඝනත්වය දීලා තියෙනවා 2.16 ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් කියලා. වායුවේ පීඩනය දීලා තියෙනවා 1 වැඩි කිරීම 10.5ක් පැස්කල් කියලා. වායුවේ මෞලික ස්කන්ධය හොයන්න කියලා කියනවා. දීලා තියෙන දත්ත T උෂ්ණත්වය 127යි සෙල්සියස්. ඊළඟට ඝනත්වය දීලා තියෙනවා 2.16 ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් කියලා. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම්. ඊළඟට පොතේ පීඩනය දීලා තියෙනවා 1 වැඩි කිරීම 10.5ක් පැස්කල්. මෙතනදී පුතේ මෞලික ස්කන්ධය හොයන්න කියලා කියන්නේ. එහෙනම් යොදන්න ඕනේ ඉන්නේ PM සමානයි DRT
මෞලික ස්කන්ධයේ සමාන වෙන්නේ පුතේ drt බෙදීම පීඨ drt බෙදීම පීඨ. මෙතන ඝනත්වය ආදේශ කරන්න ඕනේ ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින්. එතකොට පුතේ 2.16 මේ ග්‍රෑම් වලින් තියෙන එක ග්‍රෑම් බෙදීම ඝන සෙන්ටිමීටර් ග්‍රෑම් බෙදීම ඝන සෙන්ටිමීටර් ග්‍රෑම් බෙදීම ඝන සෙන්ටිමීටර් නිසා මෙතන ඝන ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 10 ඍණ 3කින් වැඩි කරන්න ඕන. ඝන සෙන්ටිමීටර් ඝන මීටර කරනකොට පුතේ 10 ඍණ 6කින් වැඩි කරන්න ඕන. එතකොට 10 ඍණ 6 මේක 10 ඍණ 6න් වැඩි කරන්න ඕන. මෙතන 10 ඍණ 3න් වැඩි කරන්න ඕන. එතකොට මෙතන පුතේ සුළු කරපුවම උත්තරය එන්නේ 2.16 වැඩි කිරීම 10 බල 3ක් ඝන මීටරයට කිලෝග්‍රෑම් එක තමයි මෙතෙන්ට ආදේශ කරන්නේ. 2.16 වැඩි කිරීම 10 බල ඍණ 3 ධන 3 dr මෙතන තුන කිලෝ ඝන මීටරයට කිලෝග්‍රෑම් r 8.314 කෙල්විනයට මවුලයට T උෂ්ණත්වය 300 කෙල්වින් බෙදනවා පීඩනය එක වැඩි කිරීම 15ක් පැස්කල් වලින්. මෙයා සුළු කරලා ඔයාලට පුළුවන් උත්තරය ගන්න. අවසන් උත්තරය දක්වාම සුළු කරන්න යන්නේ නැහැ. ඒතකොට මෙතන මතක තියාගන්න ඕනේ පුතේ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් තියෙන එක ඝන මීටරයට කිලෝග්‍රෑම් බවට පරිවර්තනය කරලා තමයි ආදේශ කරන්න ඕනේ. අවසාන ප්‍රශ්නය පුතේ